ආයුබෝවන් දුවේ පුතේ අප සාමාන්‍ය පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය ඉගෙන ගන්න 10 ශ්‍රේණියේ සිටින ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉගෙන ගන්නේ 10 ශ්‍රේණි විෂය නිර්දේශයට අදාළ 4 වන නිපුණතාව. ඒ කියන්නේ බූලියානු තර්කය යොදාගෙන තාර්කික ద్వාර ඵලදායී ලෙස භාවිතා කරයි කියන නිපුණතාව. මේ ඒකකයට අදාළ පාඩම අපි කොටස් 3කින් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි ඉගෙන ගන්නේ තාර්කික ద్వාර සම්බන්ධ පළවෙනි කොටස. අද පාඩමේ අන්තර්ගතය ගැන මුලින්ම මම පැහැදිලි කළොත් අපි මුලින්ම බූලියානු බීජගණිතය පිළිබඳ හැඳින්වීමක් කරනවා. ඉන්පස්සේ තාර්කික ద్వාර පිළිබඳ හැඳින්වීමක් කරනවා. මූලික තාර්කික ద్వාර කියන්නේ මොනවද? සංයුක්ත තාර්කික ద్వාර කියන්නේ මොනවද? සාර්වත්‍රික තාර්කික ద్వාර කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්නවා. ඒ වගේම පාඩම අවසානයේ අපි ඇගීමකුත් කරනවා. එහෙමනම් ඔබ සැම දැන් සූදානම් වෙන්න පාඩම සඳහා. මුලින්ම අපි බලමු බූලියානු බීජගණිතය කියන්නේ මොකක්ද කියලා. ජෝර්ජ් බූල් කියලා ඉංග්‍රීසි ජාතික ගණිතඥයෙක් විසින් සාමාන්‍ය බීජ ගණිතයට අමතරව ඒ කියන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතිය මත ගොඩනැගුණු බීජ ගණිතයට අමතරව ද්විමේ සංඛ්‍යා පද්ධතිය මත ගොඩනැගුණු බීජ ගණිත ක්‍රමයක් හඳුන්වා දුන්නා. අන්නේ ද්විමේ සංඛ්‍යා පද්ධතිය මත ගොඩනැගුණු බීජ ගණිතය තමයි බූලියානු බීජ ගණිතය කියලා. දැන් මේ බූලියානු බීජගණිතේ භාවිතා කරන සාමාන්‍ය බීජගණිතය වගේම විචල්‍යයන්. එතකොට අපි දන්නවා බූලියානු බීජගණිතයේ ද්විමේ සංඛ්‍යා පද්ධතිය මත ගොඩනැගෙනකොට ද්විමේ සංඛ්‍යා පද්ධතියට අයිති වෙන්නේ සංඛ්‍යා දෙකක්. බිංදුව සහ 1 කියන සංඛ්‍යා දෙක. ඒ නිසා බූලියානු විචල්‍යයක් සඳහා බිංදුව හෝ 1 කියන අගයන් දෙකෙන් එකක් විතරයි ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් a සමානයි බිංදුව හෝ a සමානයි 1. ඒ කියන්නේ බූලියානු විචල්‍යයක් නම් a කියන විචල්‍යයට තිබිය යුත්තේ බිංදුව හෝ 1 කියන අගයන් දෙකෙන් එකක් විතරයි. ඒ වගේම b කියන්නේ බූලියානු විචල්‍යයක් නම් b සමානයි 1 හෝ b සමානයි බිංදුව කියන අගයන් දෙකෙන් එකක් තමයි ඒකට තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි A සහ B බූලියානු විචල්‍ය කියලා හඳුන්වනවා. දැන් අපි බලමු බූලියානු කාරක හෙවත් තාර්කික කාරක කියන්නේ මොනවද කියලා. බූලියානු බීජගණිතයේ භාවිත වෙනවා කාරක වර්ග තුනක්: AND කාරකය, OR කාරකය සහ NOT කාරකය. AND කාරකයේදී AND තර්කයට අදාළව මෙහෙයුම් සිදු කරන කාරක තමයි AND කාරක කියලා කියන්නේ. AND කාරකය අපි සංකේතවත් කරන්නේ 1කින්. මේ කාරකයට අනුව සියල්ලම එකවන අවස්ථාවේදී තමයි 1 කියන අගය ලබා දෙන්නේ. අගයන් ඒ AND කාරකයට දෙපසින් තියෙන අගයන් වලින් එකක් හෝ බිංදුව වුණොත් ප්‍රතිඵලය බිංදුව වෙනවා. ඔයාලට පැහැදිලි ඇති. එක අවස්ථාවේදී 1 කියන අගය ලැබෙනවා. 1යි බිංදුව කියන අවස්ථාවේදී හෝ බිංදුවයි 1 කියන අවස්ථාවේදී බිංදුව කියන අගය ලැබෙනවා. බිංදුවයි බිංදුව වුණාමත් බිංදුව කියන අගය ලැබෙනවා. O කාරකය කියලා කියන්නේ O තර්කයට අදාළව මෙහෙයුම් සිදු කරන කාරකයක්. ඒක සංකේතවත් කරන්නේ එකතු කිරීමේ ලකුණේ. දෙකෙන් එකක් හෝ 1 වුණොතින් 1 කියන අගය ලබා දෙනවා O කාරකයේදී. ඒ අනුව 1 කියන අවස්ථාවේදී 1 කියන අවස්ථාවේදී ප්‍රතිඵලය 1 වෙනවා. 1 බිංදුව එහෙම නැත්නම් බිංදුව 1 කියන අවස්ථාවේදී ප්‍රතිඵලය 1යි. ප්‍රතිඵලයේ බිංදුව වෙන්නේ මේ අවස්ථා දෙකම බිංදුව වුණොත් විතරයි. NOT කාරකය කියලා කියන්නේ එකේ අනුපූරකය. NOT කාරකයේ සංකේතවත් කරන්නේ නේද? NOT කාරකය කියලා කියන්නේ NOT තර්කයට අදාළව මෙහෙයුම් සිදු කරන කාරකයක්. එතනදී
එකේ අනුපූරකය දක්වන්න අපි එක බා එහෙම නැත්නම් ඩෑෂ් භාවිත කරන්න පුළුවනි. එකේ අනුපූරකය බිඳුවට සමාන වෙනවා. ඒ වගේම බිඳුවේ අනුපූරකය තමයි එක කියන්නේ. ඒතර not වලදී අපට ලැබෙන්නේ අනුපූරක අගයක්. එකේ අනුපූරකය බිඳුවට සමානයි. ඒ වගේම බිඳුවේ අනුපූරකය එකට සමානයි. එතනදී මෙතන not සංකේතවත් කරන්නේ බා එකකින්. ඔය තමයි බූලියානු බීජගණිතයේ භාවිත වන තාර්කික කාරකය. දැන් අපි බලමු බූලියානු ප්‍රකාශයක් කියන්නේ මොකක්ද කියලා. බූලියානු ප්‍රකාශයක් කියලා කියන්නේ බූලියානු බීජගණිතයේ භාවිත වන බූලියානු විචල්‍ය තාර්කික කාරක සමග සම්බන්ධ කර දක්වන ප්‍රකාශන වලට උදාහරණයක් විදිහට ගත්තොත් බලන්න පළවෙනි එක A and B කියන්නේ බූලියානු ප්‍රකාශයක්. මේක අපිට සංකේත ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් A.B කියලා. ඒ වගේම දෙවෙනි එකේදී AOB කියනවා. AOB කියන මේ බූලියානු ප්‍රකාශය සංකේතවත් කරන්න පුළුවන් A plus B විදියට. ඒ වගේම තුන්වෙනි එකට AO not B. මෙතනදී O සංකේතවත් කරලා තියෙන එකතු කිරීමෙන් not B කියන එක B බා වලින් සංකේතවත් කරලා තියෙනවා. 4 AOB and C. එතනදී AOB කියන එක සංකේතවත් කරනවා A plus B වලින් and C කියන එක මේ තිතක් තියලා C කියලා දාලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට සංකේතවත් කරන්නේ මෙන්න මේ බූලියානු ප්‍රකාශය මොකක්ද? AOB and C. පස්වෙනි එක බලන්න. not AOB. not AOB. එතනදී වරහණින් පිට not තියෙන්නේ. ඒ නිසා AOB කියන්නේ plus B ඒ දෙකටම පොදුවේ බා එකක් දානවා. එතන not සංකේතවත් කරන්නේ මේ බා එකෙන්. එතකොට AOB කියන ඔක්කොටම පොදුවේ තමයි ඒ බා එක යෙදිලා තියෙන්නේ. හොඳයි. දැන් ඔයාලට අවබෝධ වෙනවා ඇති බූලියානු ප්‍රකාශ කියන්නේ මොනවද කියලා. බූලියානු සමීකරණයක් යන්නෙන් අදහස් කරන්නේ බූලියානු ප්‍රකාශයක් තවත් බූලියානු ප්‍රකාශයකට හෝ විචල්‍යයකට සමාන කර තිබෙන අවස්ථාවක්. මේ උදාහරණ දෙස හොඳින් විමසිලිමත්ව බැලුවොත් ඔබට ඒක හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වේවි. තාර්කික ద్వාරයක් එහෙම නැත්නම් ලොජික් ගේට් එකක් කියන්නේ ආදානාග්‍ර එකක් හෝ වැඩි ගාණක් තියෙන නමුත් තනි ප්‍රතිදානාග්‍රයක් තියෙන කිසියම් තාර්කික මෙහෙයුමකට අදාළ අංකිත පරිපථයක මූලික තැනුම් ඒකකයට. එකිනෙකට වෙනස් තාර්කික මෙහෙයුම් සිදු කරන තාර්කික ద్వාර වර්ග කීපයක් තියෙනවා. මේවා මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර කියලා බෙදලා වෙන් කරන්න පුළුවන්. මූලික තාර්කික ద్వාර වර්ග තුනක් තියෙනවා. AND ద్వාරය, OR ద్వාරය, NOT ద్వාරය. ඒ වගේම සංයුක්ත තාර්කික ద్వාර වර්ගත් දෙකක් තියෙනවා. තමයි NAND ద్వාරය. අනෙක් NOR ద్వාරය. දැන් අපි මුලින්ම සලකා බලන්නේ මූලික තාර්කික ద్వාර ගැන. basic logic gates ගැන. මුලින්ම අපි බලමු AND ద్వාරය ගැන. AND තර්කයට අදාළ මෙහෙයුම් සිදු කරන ආදානාග්‍ර දෙකක් හෝ වැඩි ගාණක් තියෙන මූලික තාර්කික ద్వාරයක් තමයි AND ద్వාරය කියලා කියන්නේ. මේ සංකේතයෙන් නිරූපණය වෙන්නේ AND ద్వාරයක්. මේ තියෙන්නේ AND ద్వාරයට අදාළ සංකේතයක්. මේ සංකේතයට අනුව ආදානාග්‍ර දෙකක් තියෙනවා. එක අග්‍රයක් A අනිත් අග්‍රය B. ප්‍රතිදානාග්‍රය A.B. ඒ කියන්නේ A and B විදිහට සංකේතවත් කරලා තියෙනවා. මේ AND ద్వාරයේ ක්‍රියාකාරීත්වය ආදර්ශනය කරන්න පරිපථ සටහනක් තියෙනවා. ඒ පරිපථ සටහනට අනුව මෙතන තියෙනවා විදුලි සැපයුමක්,
විදුලි පහනක් සහ ස්විච් දෙකක්. මේ ඒ ස්විච් දෙක AB කියලා නම් කරලා තියෙනවා. ස්විච් ඔන් කිරීම එක විදියටත් ඕෆ් කිරීම බිඳුව විදියටත් සැලකුවොත් අපට මේ සත්‍යතාවය ඇසුරින් මේකේ ක්‍රියාකාරීත්වය ආදර්ශනය කරන්න පුළුවන්. බලමු මේ පරිපථ සටහනට අනුව සත්‍යතාවය තුළින් අපි ඒක නිරූපණය කරන ආකාරය. A ස්විච් එක ඕෆ් කරලා B ස්විච් එකත් ඕෆ් කරලා තියෙනකොට බල්බය ඕෆ් වෙලා තියෙන්නේ. ඊළඟ අවස්ථාවේදී A ස්විච් ඕෆ් කරනවා B ස්විච් ඔන් කරනවා. ඒත් පරිපථය තුලින් විදුලිය ගලන්නේ නැති නිසා බල්බය දැල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බල්බය තාමත් ඕෆ් වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් A ස්විච් ඔන් කරලා B ස්විච් ඕෆ් කරත් ප්‍රතිඵලය එකමයි. තාමත් බල්බය දැල් වෙන විදියක් නැහැ. මේ අවස්ථාවේදී A ස්විච් එකයි B ස්විච් එකයි දෙකම ඔන් කරලා තියෙන නිසා බල්බය දැල් වෙනවා කියන එක ඔබට දැන් පැහැදිලි. මේ සත්‍යතාවක උදෙස විමසිලිමත් බලනකොට ඔයාලට පේනවා ඇති බිඳුව කියන අවස්ථාව අසත්‍ය විදියටත් එක කියන අවස්ථාව සත්‍ය විදියටත් නිරූපණය කරලා තියෙනවා කියලා. ඒ අනුව බලන්න ප්‍රතිදානය දිහා ආදාන දෙකම A සහ B කියන ආදාන දෙකම සත්‍ය වෙලා තියෙන අවස්ථාවේදී විතරයි ප්‍රතිදානය සත්‍ය වෙලා තියෙන්නේ. අනිත් සෑම අවස්ථාවකම ප්‍රතිදානය අසත්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අපිට n තර්කය මේ විදිහට ගොඩනගන්න පුළුවනි. සියල්ලටම සාධාරණ වෙන විදිහට ආදාන සියල්ලම සත්‍ය නම් පමණක් ප්‍රතිදානය සත්‍ය වේ කියලා. එහෙමනම් n තර්කය තමයි ආදාන සියල්ලම සත්‍ය නම් පමණක් ප්‍රතිදානය සත්‍ය වේ. n ద్వාරයකට ආදානාක්‍ර දෙකකට වැඩි ගාණක් තියෙන්න පුළුවන්. දැන් අපි බලමු ආදාන දෙකේ n ద్వාර භාවිතා කරලා ආදාන තුනේ n ద్వාරයක් සාදා ගන්න ආකාරය. දැන් ඔබට බලන්න පුළුවන් ආදාන දෙකේ n ద్వාර පමණක් භාවිත කරලා ආදාන හතරේ n ద్వාරයක් සාදා ගන්න ආකාරය. O ద్వාරය O තර්කයට අදාළ මෙහෙයුම් සිදු කරන ආදානාග්‍ර දෙකක් හෝ වැඩි ගණනක් සහිත මූලික තාර්කික ద్వාරයක් තමයි O ద్వාරය කියලා කියන්නේ. මේ තියෙන්නේ O ద్వාරයට අදාළ සංකේතය. AB කියන්නේ ආදානාග්‍ර, A+B කියලා කියන්නේ ප්‍රතිදානාග්‍රය. O ద్వාරයේ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන්න පරිපථ සටහනක් දීලා තියෙනවා. ඒ පරිපථ සටහනේ විදුලි සැපයීමක් තියෙනවා, විදුලි පහනක් තියෙනවා, AB කියලා ස්විච් දෙකක් සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. මේ සත්‍යතාවක තුළින් අපි අර n ద్వාරී භාවිත කළා වගේ A ස්විච් ඔෆ් කරලා B ස්විච් ඔෆ් කරලා තියෙන අවස්ථාවේදී බල්බය ඒ කියන්නේ ප්‍රතිදානය ඔෆ් වෙලා තියෙනවා. A ස්විච් ඔෆ් කරලා B ස්විච් ඔන් කරපුවාම බල්බය දැල් වෙනවා. හේතුව මේ පරිපථය සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා බල්බයට ධාරාව ලැබෙනවා. ඒ වගේම A ස්විච් ඔන් කරලා B ස්විච් ඔෆ් කරපුවාමත් පරිපථය සම්පූර්ණ නිසා බල්බය දැල් වෙනවා. දැන් A ස්විච් එකයි B ස්විච් එකයි දෙකම ඔන් කරලා තියෙන්නේ. ඒ නිසා බල්බය දැල් වෙනවා. ඒ අනුව අපිට දැන් කියන්න පුළුවන් මේ බල්බය දැල් වෙන්නේ මේ ස්විච් දෙකෙන් එකක් හෝ ඔන් කළොත් කියලා. O ద్వාරයට අදාළ සත්‍යතාවගුව මේ විදිහට පිළියෙල කරගත්තාම අපිට පුළුවන් O තර්කය ගොඩනගා ගන්න. දැන් බලන්න මේකේ ප්‍රතිදානය දිහා. මෙතන ප්‍රතිදානයේ සත්‍ය වෙන්නේ
ආදාන වලින් එකක් හෝ සත්‍ය වෙලා තියෙන අවස්ථාවේදී ඒ නිසා අපට ඕ තර්කය මේ විදිහට ගොඩනගන්න පුළුවනි. ආදාන වලින් එකක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. ඕද්වාරයකටත් ආදානාග්‍ර දෙකක් හෝ වැඩි ගාණක් තියෙන්න පුළුවන්. දැන් අපි බලමු ආදාන දෙකේ ඕද්වාර පමණක් භාවිතා කරලා ආදාන හතරේ ඕද්වාරයක් සාදා ගන්න ආකාරය. නොට් ద్వාරය. නොට් තර්කයට අදාළ මෙහෙයුම් සිදු කරන තනි ආදානාග්‍රයක් සහ තනි ප්‍රතිදානාග්‍රයක් සහිත මූලික තාර්කික ద్వාරයක් තමයි නොට් ద్వාරය කියලා කියන්නේ. මේ තියෙන්නේ නොට් ద్వාරයට අදාළ සංකේතය. තනි ආදානාග්‍රයක් සහිත එකම තාර්කික ద్వාරය නොට් ద్వාරය. ආදානයේ A කියලා ගත්තොත් ප්‍රතිදානය දක්වන්නේ A බා. එහෙම නැත්නම් A ඩෑෂ් විදියට. මේ පරිපථ සටහනින් අපිට නොට් ద్వාරයක ක්‍රියාකාරීත්වය ආදර්ශනය කරන්න පුළුවනි. මෙතන R කියලා කියන්නේ කුඩා ප්‍රතිරෝධකයක්. මෙතන තියෙනවා විදුලි පහනක්, A කියලා ස්විච් එකක් සහ විදුලි සැපයුමක්. දැන් මෙතනදී මේ ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ. ඒ නිසා මේ පරිපථයේ ඔස්සේ විදුලි පහන හරහා විදුලි ධාරාව ගලා යන විදිහට තමයි පරිපථය සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ නිසා විදුලි පහන දැල් වෙන්න ඕන. ඒ කියන්නේ ඕෆ් කරලා තියෙනකොට විදුලි පහන දැල් වෙනවා. දැන් ස්විච් එක ඔන් කරුවොත් විදුලි ධාරාව ස්විච් එක හරහා ගමන් කරන විදිහට පරිපථය සම්පූර්ණ කරනවා. ඒ නිසා විදුලි පහන හරහා ගමන් කරන විදුලි ධාරාව නවතිනවා. ඒ නිසා විදුලි පහන ටිවි යන්න ඕන. දැන් මේක මේ විදිහට සත්‍යතාව වගුවෙන් නිරූපණය කරන්න පුළුවන්. ස්විච් එක ඕෆ් කරලා තියෙනකොට විදුලි පහන දැල් වෙනවා. A බිඳුව නම් A බා 1යි. ස්විච් එක ඔන් කරලා තියෙනකොට විදුලි පහන වෙනවා. A සමානයි 1 වෙනකොට A බා බිඳුව වෙනවා. නොට් ద్వාරයට අදාළ සත්‍යතාව වගුව මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ආදානයට ප්‍රතිවිරුද්ධාගයක් සෑම විටම ප්‍රතිදානය සඳහා ලැබෙන බව මේකෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ආදානය සත්‍ය වෙනකොට ප්‍රතිදානය අසත්‍ය වෙනවා. ආදානය අසත්‍ය වෙනකොට ප්‍රතිදානය සත්‍ය වෙනවා. ඒ අනුව අපිට නොට් තර්කය මේ විදිහට ගොඩනගන්න පුළුවන්. ආදානය ප්‍රතිදානයට අනුපූරක වේ. ආදානය ප්‍රතිදානයට අනුපූරක වේ. සංයුක්ත තාර්කික ద్వාර. මූලික තාර්කික ద్వාර දෙකක් සංයෝජනය වීමෙන්, ඒ කියන්නේ එකට එකතු වීමෙන් සෑදෙන ద్వාර තමයි සංයුක්ත තාර්කික ద్వාර කියලා හඳුන්වන්නේ. උදාහරණ තමයි නැන් ద్వාරය සහ නෝ ద్వාරය. නැන් ద్వාරය. නැන් තර්කයට අදාළ මෙහෙයුම් සිදු කරන ආදානාග්‍ර දෙකක් හෝ වැඩි ගාණක් සහිත සංයුක්ත තාර්කික ద్వාර වර්ගයක් තමයි නැන් ద్వාර කියලා කියන්නේ. දැන් මේ සංකේතයෙන් නිරූපණය වෙන්නේ නැන් ద్వාරයක්. ආදානාග්‍ර දෙකක් තියෙනවා AB කියලා. ප්‍රතිදානාග්‍රය A.B සම්පූර්ණ එකට බා කියලා දක්වලා තියෙනවා. ඇන් ద్వාරය සමග නොට් ద్వාරය සංයෝජනය වෙලා තමයි නැන් ద్వාරය හැදෙන්නේ. ඇන් ద్వාරයක ප්‍රතිදානාග්‍රයට නොට් ద్వාරයක් සම්බන්ධ කළාම නැන් ద్వාරයක් සාදා ගන්න පුළුවන්. නැන් ద్వාරයේ ක්‍රියාකාරීත්වය අපිට මේ පරිපථ සටහනින් පෙන්වන්න පුළුවන්. මෙතන AB කියලා ස්විච් දෙකක් තියෙනවා ශ්‍රේණිගතව සම්බන්ධ කරලා. මේ ස්විච් දෙකම දැන් ඕෆ් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී විදුලි පහන දැල් වෙනවා. A ස්විච් එක ඕෆ් කරලා B ස්විච් එක විතරක් ඔන් කරනවා. එතකොටත් විදුලි පහන දැල් වෙනවා. A ස්විච් එක ඔන් කරලා B ස්විච් එක ඕෆ් කරනවා. ඒ අවස්ථාවේදීත් විදුලි පහන දැල්විලා තියෙනවා. ස්විච් දෙකම ඔන් කරනවා.
එතකොට අපට පේනවා විදුලි පහර නිවි යනවා කියලා. ඒක මේ විදිහට සත්‍යතාව වගුවෙන් නිරූපණය කරන්න පුළුවන්. නැන්ද්වාරයක සත්‍යතාව වගුව අපිට මේ විදිහටත් නිරූපණය කරන්න පුළුවන්. මේ සත්‍යතාව වගුව තුලින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ඇන්ද්වාරයට අදාළ සත්‍යතාව වගුව කියලා. ඒතර ඇන්ද්වාරයට අදාළ සත්‍යතාව වගුවේ ප්‍රතිදානයේ අනුපූරකය තමයි නැන්ද්වාරයට අදාළ සත්‍යතාව වගුව කියලා කියන්නේ. ඒ අනුව අපට නැන්ද්වාරේ තර්කය මේ විදිහට ගොඩනගන්න පුළුවන්. අපි දන්නවා ඇන්ද්වාරේ තර්කය ආදාන සියල්ලම සත්‍ය නම් ප්‍රතිදානයේ සත්‍යයි කියන එක. එහෙනම් නැන්ද්වාරේ ප්‍රතිදානය වෙන්නේ ඒකේ පරස්පරය. ඒ කියන්නේ අනුපූරකය. ඔයාලට පේනවා ආදාන සියල්ලම සත්‍ය වුණාම ප්‍රතිදානය අසත්‍ය වෙලා තියෙනවා. අනිත් සියලු අවස්ථාවන් වල ප්‍රතිදානය සත්‍ය වෙලා තියෙනවා. එහෙනම් නැන්ද්වාරේ තර්කය වෙන්නේ ආදාන සියල්ලම සත්‍ය නම් පමණක් ප්‍රතිදානය අසත්‍ය වේ කියලා. දැන් අපි බලමු ආදාන දෙකේ ඇන්ද්වාර භාවිතා කරලා ආදාන පහේ නැන්ද්වාරයක් සාදා ගන්න ආකාරය. නෝද්වාරය ඕද්වාරයක් සමග නොද්වාරයක් සංයෝජනය වීමෙන් තමයි නෝද්වාරයක් සෑදෙන්නේ. ඔයාලට පේනවා ඕද්වාරයක ප්‍රතිදානාග්‍රයට මේ විදිහට නොද්වාරයක් සම්බන්ධ කරපුවාම නෝද්වාරයක් සාදා ගන්න පුළුවන් කියන එක. මේ තියෙන්නේ නෝද්වාරයට අදාළ සංකේතය. ආදානාග්‍ර දෙකක් තියෙනවා මේ නෝද්වාරයට AB කියලා. ප්‍රතිදානය දක්වන්නේ A+B සම්පූර්ණයකට බා කියලා. මේ පරිපථ සටහනින් අපට පෙන්වන්න පුළුවන් නෝද්වාරයක් ක්‍රියා කරන්නේ කොහොමද කියන එක. ඔයාලට පේනවා මේ ස්විච් දෙකම දැන් ඕෆ් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී විදුලි බාල් වෙන්න ඕන. දැන් A ස්විච් එක ඕෆ් කරලා B ස්විච් එක විතරක් ඔන් කරපුවාම පරිපථය B ස්විච් එක හරහා විදුලිය ගමන් කරන විදිහට සම්පූර්ණ වෙන නිසා බල්බේ නිවි යන්න ඕන. ඒ වගේම A ස්විච් එක විතරක් ඔන් කරලා B ස්විච් එක ඕෆ් කරපුවාම ඒත් බල්බය නිවි යනවා. ඒ වගේම AB ස්විච් දෙකම ඔන් කරොත් බල්බේ නිවි යනවා. එහෙනම් පැහැදිලි බල්බේ දැල් වෙන්නේ ස්විච් දෙකම ඕෆ් කරලා තියෙන අවස්ථාවේදී කියන එක. නෝද්වාරයට අදාළ සත්‍යතාව වගුවත් මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මේ තියෙන්නේ ඕද්වාරයට අදාළ සත්‍යතාව වගුව. ඕද්වාරයට අදාළ සත්‍යතාව වගුවේදී ආදාන වලින් එකක් හෝ සත්‍ය වෙනකොට තමයි ප්‍රතිදානය සත්‍ය වෙලා තියෙන්නේ. දැන් මේක නොද්වාරයක් කරා ගියපුවම නෝද්වාරයක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඕද්වාරයක ප්‍රතිදානය නොද්වාරයක් කරා යන විදිහට අපි ඒකෙන් අපිට පේනවා ඕද්වාරයේ අනුපූරකය නෝද්වාරයේ විදිහට ලැබෙනවා කියන එක. ඒ අනුව ආදාන වලින් එකක් හෝ සත්‍ය වුණාම ප්‍රතිදානය අසත්‍ය වෙනවා කියන එක මේ සත්‍යතාවයෙන් හොඳට නිරූපණය වෙනවා. දැන් අපට ඒ හරහා නෝතර්කය ගොඩනගා ගන්න පුළුවනි. ආදාන වලින් එකක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය අසත්‍ය වේ. ආදාන වලින් එකක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය අසත්‍ය වේ. සාර්වත්‍රික තාර්කික ద్వාර. සාර්වත්‍රික තාර්කික ద్వාර කියලා කියන්නේ කිසියම් තාර්කික ద్వාර වර්ගයක් විතරක් භාවිත කරලා අනිකුත් සියලුම තාර්කික ద్వාර සාදා ගන්න පුළුවනි නම් ඒ වගේ තාර්කික ద్వාර වලට අපි කියනවා සාර්වත්‍රික තාර්කික ద్వාර කියලා.
ඒ විදිහට නැන් ద్వාරය සහ නෝ ద్వාරය සාර්වත්‍රික තාර්කික ద్వාර විදිහට භාවිත කරන්න පුළුවනි. මේ දැක්වෙන්නේ නැන් ద్వාරයක් භාවිත කරලා නොට් ద్వාරයක් සාදා ගන්න ආකාරය. ඒ වගේම නැන් ద్వාර පමණක් භාවිතා කරලා ඇන් ద్వාරයක් සාදා ගන්න ආකාරය මේ විදිහට නිරූපණය කරන්න පුළුවනි. නැන් ద్వාර වලින් ඕ ద్వාරයක් සාදා ගන්න ආකාරය මේ රූප සටහනින් දැක්වෙනවා. මේ රූප සටහනින් දැක්වෙන්නේ නැන් ద్వාර වලින් නෝ ద్వාරයක් සාදා ගන්න ආකාරය. මේ විදිහටම අපට පුළුවන්කම තියෙනවා නෝ ద్వාර විතරක් භාවිතා කරලා ඇන් ద్వාර හදන්න, ඕ ద్వාර හදන්න, නොට් ద్వාර හදන්න වගේම නැන් ద్వාරයක් හදන්නත්. මේ වෙනකොට අපි හඳුනාගත්තා තාර්කික ద్వාර වර්ග 5ක්. ඒ සියලු තාර්කික ద్వාර නිර්මාණය කිරීම සඳහා මෙන්න මේ ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිත කරනවා. එකක් තමයි ට්‍රාන්සිස්ටර්. ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ට්‍රාන්සිස්ටර්. ඒ වගේම ප්‍රතිරෝධක. මේ දැක්වෙන්නේ ට්‍රාන්සිස්ටර් කියලා හඳුන්වන ඉලෙක්ට්‍රොනික උපාංගය. මේ ඉලෙක්ට්‍රොනික උපාංගය සංකේතවත් කරන්න පරිපථවලදී මේ වගේ රූප සටහනක් භාවිත කරනවා. ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් තියෙනවා. NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර් සහ PNP වර්ගයේ ට්‍රාන්සිස්ටර්. සිලිකන්, ජර්මේනියම් වගේ අර්ධසන්නායක මූලද්‍රව්‍ය එහෙම නැත්නම් අර්ධසන්නායක සංයෝග භාවිතා කරලා තමයි මේ ට්‍රාන්සිස්ටර් නිර්මාණය කරලා තියෙන්නේ. මේ ට්‍රාන්සිස්ටර් ඉලෙක්ට්‍රොනික ස්විචයක් විදියටත් බලවර්ධකයක් විදියටත් භාවිත කරනවා. ට්‍රාන්සිස්ටරේ අග්‍ර තුනක් තියෙනවා. කලෙක්ටර්, බේස් සහ එමීටර් කියලා. මේ තියෙන්නේ ප්‍රතිරෝධකයක්. ප්‍රතිරෝධක අපි භාවිතා කරන්නේ පරිපථවලදී විදුලි ධාරාවක ගැලීමට බාධකයක් විදියට. ඒතර ප්‍රතිරෝධකය ඕම්ස්, කිලෝ ඕම්ස්, මෙගා ඕම්ස් වගේ ඒකක වලින් දක්වනවා. මේ ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය ගණනය කිරීම සඳහා වර්ණවත් වලලු භාවිතා කරනවා. අනුකලිත පරිපථ කියන්නේ ට්‍රාන්සිස්ටර් එකකට වැඩි ගණනක් භාවිතා කරලා සාදාගත්තු ඉලෙක්ට්‍රොනික උපාංගයකට. මේවා තුළ තමයි තාර්කික ద్వාර අන්තර්ගත කරලා තියෙන්නේ. ගොඩාක් අනුකලිත පරිපථ තුළ අන්තර්ගත කරන්නේ නැන් ద్వාර එහෙම නැත්නම් නෝ ద్వාර. තියෙන්නේ නැන් ద్వාර අන්තර්ගත කළ අනුකලිත පරිපථයක රූප සටහනක්. මේක නෝ ద్వාර අන්තර්ගත කළ අනුකලිත පරිපථයක්. දැන් අපි පාඩමේ අවසානයට ළඟා වෙලා ඉන්නේ. මේ පාඩමෙන් අපි ඉගෙන ගත්තා බූලියානු බීජගණිතය පිළිබඳ මූලික සංකල්ප. ඒ වගේම තාර්කික ద్వාර කියන්නේ මොනවද කියලා. තාර්කික ద్వාර, මූලික තාර්කික ద్వාර, සංයුක්ත තාර්කික ద్వාර විදියට බෙදෙනවා කියලා ඉගෙන ගත්තා. මූලික තාර්කික ద్వාර විදියට අපි ඉගෙන ගත්තා නැන් ద్వාරය, ඕ ద్వාරය සහ නොට් ద్వාරය. ඒ වගේම සංයුක්ත තාර්කික ద్వාර විදියට නැන් ద్వාරය සහ නෝ ద్వාරය ගැන ඉගෙන ගත්තා. ඒ වගේම අපි සාර්වත්‍රික ద్వාර විදියට නැන් ద్వාරය සහ නෝ ద్వාරය හඳුන්වා දුන්නා. සාර්වත්‍රික ద్వාර අන්තර්ගත කරපු අනුකලිත පරිපථ පිළිබඳවත් හැඳින්වීමක් කෙරුවා. මේ පාඩමෙන් ඔබලගේ දැනුම තහවුරු කර ගැනීම සඳහා මේ ඇගීමත් සමග සහසම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. පළවෙනි ප්‍රශ්නය. ප්‍රශ්න විචාරාත්මක තරඟයකදී තරඟකරුවෙකු හට ලබා දෙන A සහ B ප්‍රශ්න දෙකටම පිළිතුරු ලබා දීමට අපොහොසත් වූහොත් පමණක් තරගයෙන් ඉවත් කෙරේ. මෙම සංසිද්ධිය නිරූපණය කරනු ලබන බූලීය ප්‍රකාශනය පහත සඳහන් ඒවා අතරින් කුමක්ද? දැන් මේ ප්‍රශ්නයේදී A සහ B ප්‍රශ්න දෙකටම පිළිතුරු ලබා දීමට අපොහොසත් වූහොත් පමණක් තරගයෙන් ඉවත් කෙරේ කියන කොටස තමයි තර්කය අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ තර්කයට අනුව අපට පේනවා A සහ B සහ කිව්වොත්
and logic එක නේද? එහෙමනම් මෙතන අපෝසත් වූහොත් කියන එකෙන් අපට අර්ථවත් කරන්න පුළුවනි not කියන එක. එහෙමනම් not A and B කියන එක තමයි මේකේ තරකයට අදාළව අපට ගොඩනගා ගන්න පුළුවන් බූලියානු ප්‍රකාශය. මොකද්ද? not A and B. එහෙමනම් පිළිතුර වෙන්නේ අංක 3. ප්‍රශ්න අංක 2. මෙම තාර්කික පරිපථයෙන් දැක්වෙන තාර්කික ద్వාරය කුමක්ද? ඔයාලට මතක ඇති මේ තාර්කික පරිපථය තුල දක්වන්නේ and ద్వාරයක ප්‍රතිදානාග්‍රයට not ద్వාරයක් සම්බන්ධ කරලා තියෙන ආකාරය. and ద్వාරයක ප්‍රතිදානාග්‍රයට not ద్వාරයක් සම්බන්ධ කරලා ලබා ගන්නේ nan ద్వාරයක්. එහෙමනම් පිළිතුර වෙන්නේ NAND. පිළිතුර 4. ප්‍රශ්න අංක 3. අනිකුත් තාර්කික ద్వාර සාදා ගැනීමට භාවිත කළ හැකි සාර්වත්‍රික තාර්කික ద్వාරය වන්නේ මින් කුමක්ද? පළවෙනි උත්තරය NAND ద్వාරය, AND ద్వාරය, තුන්වෙනි එක O ద్వාරය, 4 NOT ద్వාරය. එහෙනම් අපි දන්නවා සාර්වත්‍රික ద్వාර කියලා කියන්නේ NAND ద్వාර සහ O ద్వාර වලට, NAND ద్వාර සහ NO ద్వාර වලට. එහෙමනම් පිළිතුර වෙන්න ඕන අංක 1 NAND ద్వාරය. ප්‍රශ්න අංක 4. මෙහි දක්වා ඇති සත්‍යතා වගුව මගින් නිරූපණය වන තාර්කික ద్వාරය වන්නේ මින් කුමක්ද? බලන්න සත්‍යතා වගුව A, B කියන්නේ ආදාන, Q කියන්නේ ප්‍රතිදානය නම් මෙතන ආදාන දෙකම අසත්‍ය වෙලා තියෙන වෙලාවේ ප්‍රතිදානය අසත්‍ය වෙලා තියෙනවා. ආදාන වලින් එකක් හෝ අසත්‍ය වෙලා තියෙන මොහොතේදී තමයි ප්‍රතිදානය අසත්‍ය වෙලා තියෙන්නේ. එහෙමනම් ආදාන වලින් එකක් හෝ අසත්‍ය නම් ප්‍රතිදානය අසත්‍යයි කියලා පිළිතුරක් එන්නේ NO ద్వාරය. එහෙමනම් පිළිතුර වෙන්න ඕන අංක 2 NO ద్వාරය. අනුකලිත පරිපථ තුල බහුලවම අන්තර්ගත තාර්කික ద్వාරය වන්නේ මින් කවරක්ද? 1 AND ద్వාරය, 2 O ద్వාරය, 3 NOT ద్వාරය, 4 NAND ద్వාරය. අපි දන්නවා අනුකලිත පරිපථ තුල බහුලවම අන්තර්ගත වෙන්නේ සාර්වත්‍රික තාර්කික ద్వාරයක් වන NAND ద్వාරය කියලා. එහෙමනම් නිවැරදි පිළිතුර විය යුත්තේ අංක 4 NAND ద్వාරය. අද පාඩම මෙතනින් සමාප්තයි. අපි නැවත දෙවන කොටසෙන් හමු වෙමු. ස්තුතියි. ආයුබෝවන්.